උසස් පෙළ ඔන්ලයින් ගිණුම් කරන ප්‍රශ්න පත්‍ර පන්ති සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 50ක් සාකච්ඡා කරන දිවයිනේ අංක 1 ගිණුම් කරන පන්තිය සෑම බදාදා හා සෙනසුරාදා දිනක රාත්‍රී 9 සිට 12 දක්වා පන්ති මෙහෙයවීම මොළඹ ප්‍රධාන පාසලක ගිණුම් කරන ආචාර්ය නිශාන් චාමර හරි. හරි උදේ. බලන්න පේපර් එක ඔයා. හරි. මෙන්න ඔයාලට දීලා තියෙනවා ප්‍රශ්න පත්‍රය. හරි. එකේ සිට 30 දක්වා පුතේ නිවැරදි පිළිතුර බලන්නකෝ. ගිණුම්කරණයේ ප්‍රාථමික අරමුණක් වනුයේ අපි කතා කරනවා ගිණුම්කරණයේ ප්‍රාථමික අරමුණ නැත්නම් මූලික අරමුණ මොකක්ද? භාවිතා කරන්නන් හට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම තමයි ගිණුම්කරණයේ ප්‍රාථමික අරමුණ. ඔය ප්‍රශ්නේ හැම පේපර් එකකම සාමාන්‍යයෙන් මුලින්ම තියෙන ප්‍රශ්නේ පළවෙනි පාඩමෙන්. ඒතර පුතේ එකට නිවැරදි පිළිතුර කීයද? 2. එකට නිවැරදි පිළිතුර කීයද පුතේ? දෙවෙනි එක. හරි. දෙවෙනි එකේ කියනවා සතුට සමාගම සැපයුම් කරුවෙක් වන අරුණගෙන් භාණ්ඩ මිලදී ගන්නා ලදී. ඒ සඳහා සති 3ක් ඇතුළත චෙක් පතක් මගින් ගෙවීම් කරන ලදී. පසුව ආයතනය සමහර භාණ්ඩ සොයා ගන්නා ලද අතර එම භාණ්ඩ අරුණට ආපසු යවන ලදී. ඒතර මෙම ගනුදෙනු සතුට සමාගමේ වාර්තා කිරීමට අවශ්‍ය මූලාශ්‍ර ලේඛන තමයි පුතේ අපෙන් අහන්නේ. එතකොට දැන් සතුට සමාගම සැපයුම් කරුවෙක් අරුණගෙන් භාණ්ඩ අරගෙන තියෙන්නේ. ඒතර අපි තමයි අරුණගෙන් භාණ්ඩ ගන්න. ඉතින් අරුණගෙන් භාණ්ඩ ගන්නකොට අන්න මූලාශ්‍ර ලේඛනය වෙනවා ගැනුම් ඉන්වොයිසිය. හරිද? ගැනුම් ඉන්වොයිසිය. සති 3ක් ඇතුළත චෙක් පතක් මගින් ගෙවීම් කරනවනේ. එතකොට චෙක් පතකින් ගෙවීම් කරනකොට පුතේ අපි කියනවා ගෙවීම් වවුචරය කියලා. ගෙවීම් වවුචරය. භාණ්ඩ සොයා ගන්නා ලද අතර ආපසු හරවා යවන ලදී. අරුණට හරවා යවුවනම් අන්න හරපත නේද? එතකොට පුතේ නිවැරදි පිළිතුර විදියට ඔයාලට ගන්න පුළුවන් කීයද? අන්න පුතේ ඉන්වොයිසිය ගෙවීම් වවුචරය හරපත බලන්න එහෙම එකක් තියනවද? ඉතින් උතන මේ අපිට ගෙවීම් වවුචර චෙක් පිළිපත ගන්න පුළුවන්. අන්න නිවැරදි පිළිතුර 1. දෙකට පුතේ නිවැරදි පිළිතුර කීයද? 1 තමයි එන්නේ. 2ට 1. අර ඊට පස්සේ 3 මූල ප්‍රකාශ වාර්තා කිරීමේ සංකල්පනාත්මක රාමුවට අනුව මූල ප්‍රකාශ පිළියෙල කරනුයේ කුමන ගිණුම් කරන සංකල්පයට අනුවද? මේ සංකල්පනාත්මක රාමුවට අනුව මූල ප්‍රකාශ පිළියෙල කරන්නේ කුමන ගිණුම් කරන සංකල්පයට අනුවද? මට දෙන්නකෝ මේකට ආපු උත්තරේ කීයද කියලා සාමාන්‍ය. ඔයා හිතුවේ මොකක්ද? 3ට කියද උදේ උත්තරේ? 3ට කියද උදේ? 2 නේද? ඔය උත්තරේ අකණ්ඩ පැවැත්ම 2 තමයි උත්තරේ. අපි සංකල්පනාත්මක රාමුව අනුව මූල ප්‍රකාශ පිළියෙල කරන මොකක් අනුවද? අකණ්ඩ පැවැත්ම අනුව. ඊළඟට 4 වසරක් තුල මිලදීගත් භාණ්ඩ තොගයෙන් කොටසක් විකුණුම් පිරිවැය ලෙසත් ඉතිරිය වසර අවසන් තොගයේ වත්කමක් ලෙසත් හඳුනා ගැනීම සඳහා පදනම සපයන ගිණුම් කරන සංකල්පය අන්න අරගෙන මොකක්ද පුතේ? ගැලපුම් සංකල්පය. ඉතින් ඕවා කරලා හරිද? අපිට දැන් හොඳ මතකයක් තියෙන්න ඕන නේද? හරි පුතේ. හරි. එන්න ඊළඟට ඔයා එන්න 5ට එන්න පුතේ 5 වෙනි එක බලන්න 5 වෙනි එකේ මොනවාද තියෙන්නේ කියලා. හරිද?
බලන්න පුතේ පස්වෙනි එකේ මොනවාද තියෙන්නේ කියලා. හරි. හරි. 2021 3.31 දිනට ව්‍යාපාරී කෙටුම්පත් සුද්ධ ලාභය ලක්ෂ 6ක් විය. අකණ්ඩ පරීක්ෂාවකින් පසු පහත සඳහන් දෑ එළිදරව් කර ගන්නා ලද කියලා ඔයාට විස්තර දීලා තියෙනවා. ඒතර මොනවාද මේකේ තියෙන විස්තර බලන්න. ඔයාට විස්තර පුතේ දීලා තියෙනවා. නිවැරදි කරන ලද සුද්ධ ලාභය තමයි අපෙන් අහන්නේ. නිවැරදි සුද්ධ ලාභය කීයක්ද කියලා. එතකොට මේ ලාභ සංශෝධනයක් නේ තියෙන්නේ. හරි. ඒතර වෙනද වගේ පුතේ මම උත්තරය හදන්නම් බෝඩ් එකේ. හරිද? එතකොට මුලින්ම මෙතන මාක්ස් කියන එක හදන්නම් මම. පළවෙනි එකට ආවේ කීයද පේපර් එකේ? එකට ආවේ 2. දෙකට ආවේ 1. 3ට ආවේ 2. 4ට ආවේ 4. අන්න 5 තමයි අපි දැන් හොයන්නේ. ඒතර පුතේ 5ට අපෙන් අහනවා නිවැරදි සුද්ධ ලාභය ගණනය කරන්න කියලා. ඉතින් අපි හදන්න ඕන ලාභ සංශෝධන ලේඛනයක් මෙන්න මේ කියන ගානට. හරිද? ලාභ සංශෝධන ලේඛනයක්. හරි. එන්න පුතේ. මම හදන්න ලාභ සංශෝධන ලේඛනය. හරි නේද? නැඩේ දෙන්න. හරි. හරි. ඒතර අපෙන් අහනවා ලාභ සංශෝධන ලේඛනය. හරි. දැන් මට දීලා තියෙනවා දී ඇති සුද්ධ ලාභය ලක්ෂ 6යි. දී ඇති සුද්ධ ලාභය ලක්ෂ 6යි. දී ඇති සුද්ධ ලාභය උදේ ලක්ෂ 6යි. එතන මෙයා කියනවා අවසන් තොගය පිරිවැය 50000යි. සුද්ධ උපලබ්ධියගේ 40000ක් වන තොගයක් සම්පූර්ණයෙන් මගහැරී ඇත කියලා. එතකොට උදේ අවසන් තොගය මගහැරලානේ. දැන් අවසන් තොගය මගහැරෙනවායි කියන්නේ එතන පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? අවසන් තොගය මගහැරෙනවායි කියන්නේ අපේ ලාභය අඩු වෙනවායි කියන එකනේ. ඇයි අවසන් තොගයයි ලාභය අතර තියෙන අනුලෝම සම්බන්ධයක්. ඒතර අවසන් තොගය 50000 මගහැරුණායි කියන්නේ අන්න ලාභය අඩුයි එකතු කරනවා මෙතනට අග තොගය කියලා නැත්තම් ලාභ අන්න 50000යි 50000 එකතු කරනවා. તો මේ 50000ක් පිරිවැය වන තොගේ හරිද? තොර 50000ක් පිරිවැය වන 50000ක් නේ පිරිවැය. ඒ සුද්ධ උපලබ්ධයගේ 40000ක් කියනවා. ඒතොර ඔයාට තොගහානියක් තියෙනවා කියද පුතේ? 40000ක සුද්ධ උපලබ්ධයගයක් නම් 10000ක තොගහානියක් තියෙනවා. අඩු කරනවා තොගහානිය කීයද? 10000යි. අන් තොගහානිය අඩු කරනවා කියද පුතේ? 10000ක් විදියට. හරිද? තොගහානිය 10000ක් විදියට අඩු කරනවා. ඊට පස්සේ ආපසු යවුම් 10000ක් ආපසු යවුම් ගිණුමේ හර පැත්තේ වාර්තා කරනවා. සාමාන්‍යයෙන් ආපසු යවුම් ගිණුම බැරනේ. ඒතර ආපසු යවුම් බැර වෙන්නේ. ආපසු යවුම් බැර වෙන්න ඕන එකට හර පැත්තේ දැම්මනම් අපි ඩබලක් මොකද කරන්නේ? ආපසු යවුම් බැර කරනවා. අන්න මෙතනට එනවා කීයද? 20000ක් ආපසු යවුම් කියලා. ආපසු යවුම් කියලා කීයක් නේද? 20000ක් එනවා. හරිද? ඊට පස්සේ තොගහානිය 20000ක් සම්පූර්ණයෙන් මගහැරිලා අන්න අඩු කරනවා අපි ආයි තොගහානිය තියනවා කීයද? 20000යි. මේකත් අඩු කරනවා. මෙතන 6,70,000ක් එනවා. ඒකෙන් 30000ක් අඩු වුණා නම් 6,40,000ක් තමයි ඔයාට එන්නේ. පැහැදිලි වැඩි. ඒතර පහට උත්තරේ ගන්න පුළුවන් ඔයාට 6,40,000ක් විදියට දෙවෙනි එක. පැහැදිලි?
6,40,000 ගන්න පුළුවන් දෙවෙනි එක විදියට. ඊට පස්සේ පුතේ 6 වෙනි එකේ කියනවා 2020 1 තාරක 2 ලක්ෂයක් ආයෝජනය කරමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2020 1/31 දිනට ව්‍යාපාරයේ ප්‍රාග්ධනය 3,60,000. තාරක ජනවාරි මාස තුල 40,000ක විකුණු මිලවන භාණ්ඩ තම පෞද්ගලික ප්‍රයෝජන ලබාගෙන ඇත. මෙම තොගේ පිරිවැය 30,000යි. ජනවාරි මාසය තුල මුළු වියදම් වල එකතුව 4,50,000ක් නම් අපෙන් අහන මුළු ආදායම කොච්චරක්ද කියලා දෙමි. මේකට යන්න පුළුවන් ලාභ සමීකරණේ. අපි ලියනවා शुद्ध लाभय हु अलाभय समानाय अग प्राग्धनय ऋण मूल प्राग्धनय धन गैनली ऋण अमतर प्राग्धनय अग प्राग्धनय कीयද අග ප්‍රාග්ධනය 360යි මූල ප්‍රාග්ධනය කීයද මූල ප්‍රාග්ධනය 200යි. එතකොට 40000ක විකුණු මිලවන භාණ්ඩ අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ ඒකේ පිරිවැය 30000යි. පිරිවැය 30000යි. එතකොට මේ අතර වෙනස තමයි සුද්ධ ලාභය. සුද්ධ ලාභයේ ආදායම් සහ වියදම් අතර වෙනස. ආදායම x අන්න වියදම වෙනවා කීයද 450ක්. වියදම වෙනවා 450ක්. එතකොට මෙයා සුළු කරා නම් 360යි 200යි 160යි 190යි. මෙයා x ඍණ 450. එතකොට x තියෙද්දි 190 450 මේටාම ධන 450ක් වෙනවා. අන්නයාට උත්තරේ එනවා කීයද? අර ඔයාට උදේ උත්තරේ එනවා කීයද? 0.14න් 4 එකක් ඉතුරුයි 5යි 6යි. ඔයාට නම් උදේ කීයක්ද? 640ක් විදියට පැහැදිලිද? ඒතර 640ක් 6ට උත්තරය කීයද? 6ට උත්තරය 3. හරිද? 6ට උත්තරය උදේ කීයද එන්නේ? 3 එනවා. 640ක් තමයි අපිට නිවැරදි පිළිතුර ගන්න පුළුවන්. පැහැදිලි වැඩේ. ඔන්න අපි ඒකත් වැඩේ ගොඩ දාගත්තා. හරි. ඊට පස්සේ 7 වෙනි එකේ කියනවා මේ නිල්වලා පුදු සමාගම වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් සමාගම 2020 4 දින පරිගණක 10ක් මිලදී ගන්නා ලදී. ඒ හා අදාළ තොරතුරු කියලා පුතේ ඔයාට තොරතුරු ටික දීලා තියෙනවා. හරිද? එතකොට පුතේ අපි ඉල්ලන්නේ මොනවාද? අපි ඉල්ලනවා පරිගණක පද්ධතියේ වටිනාකම වනුයේ LKS 16 දීපල පිරියත හා උපකරණ ප්‍රමිතිය අනුව කොච්චරක්ද කියලා තමයි අපි අහනවා. පරිගණක තොගේ වටිනාකම කොච්චරක්ද කියලා. අන්න පරිගණක තොගේ වටිනාකමනේ. ඒතර උදේ පරිගණක ගැනුම් මිල මෙන්න මෙයා ගැනුම් මිල කීයක් වෙනවද? 1000යි. ගැනුම් මිල 1000යි. ඊට පස්සේ උදේ ප්‍රවාහන පිරිවැය 20යි. වැට් ගෙවීම වෙන්නේ නැහැ. සේවක පුහුණු පිරිවැය වෙන්නේ නැහැ. මෙහෙයුම් පද්ධති පිරිවැය ගන්නවා අපි 400ක්. ඔක්කොම 1420ක් තමයි එන්නේ. ඔතන ඔය වැට් එකෙන් නෑ පුතේ. වැට් එක අපේ මේ පරිගණක පද්ධතියේ පිරිවැයක් විදිහට එකතු වෙන්නේ නැහැ. සේවක පුහුණු පිරිවැය ගන්න නැත්තේ ඇයි? දැන් හිතන්න මෙහෙම දැන් ඔය උදාහරණයක් උද දැන් ඔය කොහෙද අපි බලාගාරයක් හදුවේ? තාබලාගාරයක් හදුවේ පුතේ මට මතක නැහැ ත්‍රිකුණාමය පැත්තේ. අන්න ඒ වගේ බලාගාර පුතේ ශ්‍රමිකයන් අමුතුවෙන් පුහුණු කරන්න වෙන්නේ. එතකොට ඒ ශ්‍රමිකයන් පුහුණු කරන්න දරන පිරිවැය ඒ බලාගාර කොස්ට් එකක්. දැන් මේ පරිගණක පද්ධතිය පුතේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සේවකින් පුහුණු කිරීමේ පිරිවැය ඒ පරිගණක පද්ධතිය කැපිටලයිස් කරනවද නැද්ද? නැත්නම් එකතු කරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. එතකොට ඒක තීරණය කරන්නේ කොහොමද ඇත්තට? හරි. ඒක තීරණය කරන්නේ පුතේ හිතන්න මෙහෙම. දැන් සේවකයා කියන කෙනා පුතේ අයින් වෙන්න පුළුවන්. සේවකයා කියන කෙනා පුතේ අයින් වෙන්න පුළුවන්. එතකොට සේවකයා අයින් වුණොත් හරිද? ඒ දරපු පිරිවැය මොකද වෙන්නේ? අන්න පස්සේ අයින් කරන්න වෙන්නේ. ඒක නිසා මොකද පුතේ වෙන්නේ? අන්න මේ සේවකයා පුහුණු කරන්න පිරිවැයක් දැරුවා නම් ඒ පිරිවැය පුතේ අපි සැලකිල්ලට ගන්නේ නැහැ.
වත්කමේ පිරිවැයක් හේතුව සේවකට ඕන වෙලාවක ඒ පුහුණු කරන්න දරපු පිරිවැයක් අරගෙන ව්‍යාපාරයෙන් අයින් වෙන්න පුළුවන්. උදාහරණයක් ගන්නමු පුතේ. දැන් මැලිබන් ආයතනයේ සේවකයෙක් හිටියා. දැන් මැලිබන් ආයතනයේ නිෂ්පාදනවලට ඒගොල්ලෝ සේවකයෝ පුහුණු කරලා තිබ්බේ. මංචකෙන් මොකද කරන්නේ? අන්න මංචියකින් වැඩි මුදලක් දීලා අන්න ඒ සේවකයෙකු පුතේ මංච ආයතන ගන්නවා. එහි දන්නකො. එතකොට අන්න ඒ වගේ අවස්ථාවකට මැලිබන් එකේ සේවකින් පුහුණු කරන දරපු පිරිවැය කිසියම් වත්කමකට ප්‍රාග්ධන්ත කරොත් අර සේවකයා යනකොට ඒ පිරිවැයත් අයින් කරන්න නිසා අපි සේවක පුහුණු කිරීමේ පිරිවැය කොච්චර වියදමක් දරුවත් ඒක අදාළ පිරිවැයක් කරගන්නේ නැහැ පුතේ. පැහැදිලි වැඩේ. දැන් උදාහරණයක් උදේ අපිට ට්‍රේනින් තියෙනවා. දැන් මේ ඔන්ලයින් ක්ලාස් පටන් ගන්න කලින් උදේ දැන් අපි අතන ඔන්ලයින් ක්ලාස් දන්නේ නැහනේ. ඉස්කෝලෙන් ළමයි අපි ට්‍රේනින් එකක් දුන්නා. يعني මාර්තු ගිය අවුරුදු පුතේ මාර්තු 14 රට වැහුවට පස්සේ දැන් අපේ ඉස්කෝලේ පුතේ අනිත් ඔක්කොම ඉස්කෝලට කලින් මාර්තු 25 වගේ වෙනකොට පුතේ මේ Zoom එකෙන් ඔන්ලයින් ට්‍රේනින් එකක් ළමයි දුන්නා. Zoom එක තව ඊට පස්සේ Google Classroom එක හරි Microsoft Team එක ඔය ඔක්කොම ළමයි වෙනම ට්‍රේනින් එකක් දුන්න මේවා ටික කොහොමද පිළිවෙල කරගෙන යන්නේ කියලා. හරි. ඉතින් ඒකට පුතේ ඉස්කෝලේ ලොකු වියදමක් දැම්මා. ඒ වියදම දැරුවේ අර මේ පාසලේ වැඩ කටයුතු හොඳට කරගෙන යන්න. හරි. ඒතකොට දැන් ඉස්කෝලේ මිස් කෙනෙක් හරි සර් කෙනෙක් දැන් අස්සුලා කියන්නකෝ. ඒතකොට ඒ දරුවු පිරිවැය මේ පරිගණක පද්ධති කැපිටලයිස් කරන්නේ නැහැ. එහෙම වුණොත් අර මිස් හරි සර් යනකොට ඒ පිරිවැයත් අයින් කරන්න ඕනේ. පැහැදිලි නිසා මේ දැන් ඔය පුතේ අවස්ථා අනන්තවත් තියෙනවා. දැන් විභාගයේ අලුත් වෙන ප්‍රශ්න. ඒතකොට සේවක පුහුණු කිරීමේ පිළිවෙල මතක තියාගන්න. අපි සාමාන්‍යයෙන් කැපිටලයිස් කරන්න යන්නේ නැහැ. පුහුණු පිළිවෙල හොඳයි. හරි. ඊට පස්සේ කියනවා අට මාසික කුලිය 20000කට කුලියට දීලා 2019 4යි 1. අර 2019 4යි කුලියට දීලා 2020 දෙසැම්බර් මාසයේ සිට බලපාන පරිදි හරිද බලපාන පරිදි මාසික කුලිය 25කින් අකණ්ඩව ඉහළ යන ලදී. පහත තොරතුරු ව්‍යාපාරයේ උපචිත ගොඩනැගිලි කුලී හා අදාළ වේගුතේ ඔයාට විස්තර දීලා අපෙන් ආන මුදලින් ගෙවන ලද කුලිය කොච්චරක්ද කියලා. හරිද? මෙතන උදේ උත්තරේ 3. අර උත්තරේ 3. අපෙන් ආන මුදලින් ගෙවන ලද කුලිය. ඒතර උදේ මෙන්න මාගාව තියෙනවා කුලී ගිණුම. මේ කුලී ගිණුම ඊගේ තියෙනවා 40යි. පගේ තියෙනවා 50යි. ඊගේ 40යි පගේ 50යි. ඊට පස්සේ පුතේ මාසික කුලිය 20 ගානේ තමයි මේගොල්ලෝ කුලියට දීලා තියෙන්නේ. ප්‍රමාසික කුලිය 20 ගානේ පුතේ අපි බැලුවොත් 2019 4යි 1 ඉඳන් 2019 11යි 30 වෙනකන් විතර. ඇයි දෙසැම්බර් මාසෙට බලපාන පරිදි මාසික කුලිය 125කින් ඉහළ ගිහිල්ලා. ඒතර මෙයා 20000 ඒවා අන්න 8යි 160ක් යනවා. 2019 12යි 1 ඉඳන් 2020 3යි 31ට මෙයා 20025කින් ඉහළ ගියා කියන්නේ 125කින් අන්න 25000 ඒවා 4ක්. ඒතර 250ක් උත්තර එනවාට ගන්න පුළුවන් නිවැරදි පිළිතුර විදියට 8ට උත්තරේ කීයද 5. 8ට උත්තරේ 5 විදියට. හරි. චුට්ටක් මාක් කරමු පේපර් එකේ. බලන්නකෝ. හරි. මෙන්න 5 හරි. 6ට උත්තරේ ආවා 3 6,40,000යි. 6ට 3 6,40,000යි. 4 පුතේ 3 14,20,000යි. 9ට කීයද? 8ට කීයද? 5 2,50,000යි. හරි නේද? 5 2,50,000යි. හරි පුතේ. ඔව් සේවක පුහුණු වෙනකොට අයබාර වියදම කියලා අපි කියන්නේ. හරි පුතේ. එන්න ඊට පස්සේ ඔයාට දීලා තියෙනවා නිෂ්පාදන ගිණුමක් ඔයාගෙන් අහනවා පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය කීයක් එනවද? ඉතින් නොනිමි තොගය ප්‍රාථමික පිරිවැයට කියනවා. ඉතින් ඒක අදාළ වෙන්නේ නැහැනේ මේ අමුද්‍රව්‍ය පරිභෝජනය වෙනකොට. අපි ගන්න පුතේ මූලාමුද්‍රව්‍ය.
මූලාමුද්‍රව්‍ය උතන තියෙනවා මුල 150යි ඊට පස්සේ එකතු කරනවා ගැණුම් 1800යි ගැණුම් අඩු කරනවා ආපසු යවුම් කීයද 60යි පස්සේ ගිනීමේ කුලී 30යි එතකොට 1770ක් තමයි ගැණුම් ටික වෙන්නේ මෙතන 150 ගන්න එක ලීසි 150 1770 12 දෙක එකක් ඉතුරුයි 8යි 9යි 1920යි අඩු කරනවා ඒකෙන් අගතුගය 180ක් බිංදුවයි 12න් 8ක් ගියාම 4යි 8න් එකක් ගියාම 7යි 1740ක් එනවා අන්න පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය උත්තරය කීයද 2 1740යි හරි ඊට පස්සේ අහනවා ප්‍රාථමික පිරිවැය කීයක්ද කියලා උන 1740ට ගලපනවා ඍජු වැටු 600යි ඍජු වියදම් 180යි ඍජු වියදම් 180යි මේ දෙන්නගේ එකතු වෙනවා 12න් දෙක එකක් ඉතුරුයි 14යි 15න් එකක් ඉතුරුයි 2520යි අඩු කරනවා මුල නොනිමි 270යි එකතු කරනවා අඩු කරනවා අග නොනිමි කීයද 210යි අන්න එනවා කීයද 60 අතර බිංදුවයි 8යි 2580ක් එනවා ඔයාට මේ ඔක්කොම ටික ප්‍රාථමික පිරිවැය 2580ක් එනවා උත්තරේ කීයද 3 බලන්නකො ප්‍රාථමික පිරිවැය ගත්ත හරිද කියලා 2580ක් එනවා ප්‍රාථමික පිරිවැය කියන එක හරි නේද හරි කරු ගන්න ගන්නට එන තුන සුළු කරා හරි නේද අවුලක් නැහැ නේද වෙන මොකුත් නැහැ නේද 1740යි ඊට පස්සේ 600යි 180යි අන්න ප්‍රාථමික නොනි ටිකක් දෙන්නත් ඕන හරි එනියන ඊට පස්සේ 9ට දැන් උත්තරේ ඉන්නේ 2 9ට 2 10ට උත්තරේ 3 ඔන්න මුල් 10 ඉවරයි යා මුල් 10 ඉවරයි දැන් කියන ඔයත් විභාගෙදී මුල් 10 ඔන්න ඔය වගේ විනාඩි 20ක් වගේ කාලය තුල උදේ දැන් තුන් රැ භාගයක් ගියා විනාඩි 20ක් වගේ කාලය තුල මුල් 10 කිරීම ඔය මුල් 10 ස්පීඩ් එක සාමාන්‍ය විනාඩි 20යි විනාඩි 15ක් තුල ළඟට 11 ජූනි මාසයේ ඔයාට විස්තර දීලා අපෙන් අහනවා ලාභය කීයක්ද කියලා. ඉතින් මේ FIFO ක්‍රමයට තමයි තොග නිකුත් කරන්නේ. ඉතින් පුතේ උතන FIFO ක්‍රමයේ තොග නිකුත් කරනවා නම් විකුණුම් සහ විකුණුම් පිරිවැය ඔයාට ලේසියෙන් උතන උත්තරේ විදියට ගන්න පුළුවන්. එතකොට මෙතන උත්තරේ විකුණුම් සහ විකුණුම් පිරිවැය විදියට ඔයාට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. මොකක්ද මෙතන විකුණුම් සහ විකුණුම් පිරිවැය කියන්නේ? විකුණුම් වෙනවා පුතේ. අපි ඒකක මිල 50 ගානේ ප්‍රමාණය 1600. 1600 වැඩි කරනවා 50න් බිංදුවයි 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 කියන බිංදුව තුනක් ඉතුරුයි 5යි 3යි 8යි. අන්න මට 80000ක් එනවා. අඩු කරනවා විකුණුම් පිරිවැය. එතන මේ 1600 විකුණුම් පිරිවැය කොහොමද හැදෙන්නේ? දැන් 5 නේ මුලින් ආපු ඒවා මුලින් නිකුත් කරනවා. එතන 1600 ඇතුළත මුලින් එන්නේ මොකක්ද? ආරම්භක තොගය 200ක් තියෙනවා එකක මිල 15යි
අන්න 3000ක් වෙනවා. ඊට පස්සේ මිලදී ගැනුම් 1200යි 1200 වැඩි කරනවා 20න් අන්න 24000ක් වෙනවා. එතකොට 1400ක් 1600ක් නෝනා. එමට තව 200ක් ඕන. අන්න ඒ 200 අරන් තියෙන්නේ 25 ගානේ අන්න 5000ක් වෙනවා. එතකොට 29000යි 32000ක් එනවා මෙතනට. වෙනස එනවා කීයක්ද? 48000ක දලලාභය. හරිද? එතකොට මේ දලලාභය ගන්නකොට විකුණුම් සහ විකුණුම් කිරිවේ අතර වෙනසින් තමයි අපි උත්තරේ ගන්න ඕනේ. එතකොට විකුණුම් සහ විකුණුම් කිරිවේ අතර වෙනස හොයාගන්නේ මේ විකුණුම් පිරිවැය කියන්නේ ඇත්තටම නිකුත් කිරීම වල පිරිවැය. මේ නිකුත් කිරීම වල පිරිවැය තුළ මුලින් ආපු ඒවා මුලින් නිකුත් කරනකොට අන්න 1600 හදා ගන්නවා 200යි 1200 අතර 1400යි තව 200ක් ඕන අන්තිමයට ආවෙකින් 25ක් කරා. ඒක තව ක්‍රම වලට යන්න පුළුවන්. ලැබීම් වලින් අවසන් තුගල කරන නම් ඒත් අගේ ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ ක්‍රමය. බලන්න ඔයාලට 11ට උත්තරේ විදියට එනවද කියලා කීයද? 48000ක්. 11ට උත්තරේ උතේ කීයද? 2. 11ට උත්තරේ කීයද දෙන්නේ? දෙවෙනි එක. හරිද? හරි. ඊට පස්සේ දැන් ඔයා මම හිතනවා හදාගෙන ඇති කියලා. ඔයා හදාගෙන නැත්තම් මොකද කරන්නේ? පිළිවෙලට හදාගන්න. හරිද? හරි. එන දරුවෝ ඊළඟට හරි. එතකොට 11ට උත්තරේ කීයද? අන්න 11ට උත්තරේ එනවා මට දෙක 48000යි. හරිද? 11ට උත්තරේ උදේ කීයද? දෙකෙන් 48000ක් වෙනවා. හරිද? හරි. ඊට පස්සේ උදේ 12 LKS 36ට අනුව LKS 36ට අනුව වෙන් කිරීමක් සඳහා සපුරාල යුතු උන්දේසි මොනවද? ඕකයන්ගෙන් අතර ප්‍රමිතාංක 30යි. අපි තාම මේ ප්‍රමිතය කරේ නැහැ. මේකයි අයවාරයේ තමයි තියෙන්නේ. ඉතින් ඔයා ගාව ටියුට් එක ඇතිනේ. එතකොට වෙන් කිරීමක් කරන්න නම් අපි ආදායම් බදු වෙන් කරනවා. හරිද? ඉතින් ප්‍රධාන වශයෙන් තව වගකීම් ශාසනා වෙන් කිරීමක් කරනවා. ඒතර එහෙම වෙන් කිරීමක් කරන්න නම් වර්තමාන බැඳීමක් තියෙන්න ඕන. ප්‍රධාන වශයෙන් අනුමත අනාගත ආර්ථික ප්‍රතිලාභ හෝමාරු වීමක් සහ විශ්වාසනීය ඇස්තමේන්තුවක් කියන මෙන්න මේ කාරණා ටික තියෙනවා නම් අපි කියනවා ඒක වෙන් කිරීමක් කියලා. ඒතර වර්තමාන බැඳීමක් වීම. මොකක්ද මේ වර්තමාන බැඳීමක් කියන්නේ? ඒතර අපිට මේක ගෙවන්න වගකීමක් තියෙනවායි කියන එක. සේ අනුමත අනාගත ආර්ථික ප්‍රතිලාභ හෝමාරු වීමක්. ඒතර මුදලින් ගෙවීමක් කරන්න සිදු වෙයි. ඒක හරියටම මෙන්න මෙච්චර ගාණක් කියලා අපිට විශ්වාසයෙන් යුතුත්තේ ඕකම අනින්න පුළුවන්. එතකොට එනවා 12ට කීයද? 12ට 1. අන්න පුතේ 12ට 1. දැන් බලන්න ඔයා ඔය කරලා ඇතිනේ. අඩුපාඩු බලාගන්න. හවුල්කරු ඒගේ චංගම ගිණුම හර කරන ලද 3,50,000 නිවැරදි විස්තර කරන ප්‍රකාශය වන්නේ. අපි හවුල්කරුවෙක් ඉන්නවා. එයාගේ චංගම ගිණුම හර කරලා තිනවා 3,50,000. මේක විස්තර කරන නිවැරදි ප්‍රකාශය. ඒතර ජංගම ගිණුමට හර කරන්නේ මොනවාද? ජංගම ගිණුමට හර කරන්නේ පුතේ මෙන්න මේව සාමාන්‍ය. ඒතර ජංගම හර කරනවා අපි ගැනිවි. තව අලාභ කොටස්. අලාභ කොටස්. තව හවුල්කරුට ගෙවීම. හවුල්කරුට ගෙවීම. ඔන්නවා. භාණ්ඩ මිලදී ගැනීමට හවුල්කරු විසින් ව්‍යාපාරයෙන් මුදල් ලබා ගැනීම. හරිද? ඒතර භාණ්ඩ මිලදී ගැනීමට හවුල්කරු විසින් ව්‍යාපාරය. ඒක ඉතින් ව්‍යාපාරයේ වියදමක් නේ. පෞද්ගලික ප්‍රයෝජන හා හවුල්කරු B විසින්
සුපිරි වෙනසලකින් ලබාගත් බාණ්ඩ සඳහා ව්‍යාපාරය මුදල් ගෙවීම. හරිද? එතකොට ඒක B ගෙනේ. ඒක නිසා ඒක වැරදි. ඊට පස්සේ වෙනත් හවුල්කරු විසින් බාණ්ඩ තොගයක්ගෙන එය ඒ හවුල්කරුට පෑ කිරීම. ඒකත් වැරදියි. වෙන කෙනෙක් වෙනත් ඒ නෙමෙයිනේ. හවුල් ව්‍යාපාරය වෙනුවෙන් ඒ හවුල්කරු විසින් දරන ලද වියදමක්. එතකොට ඒක බැරවෙන්න ඕන ජංගමුන ඒකත් වැරදි. හවුල්කරු ඒ විසින් හවුල් ව්‍යාපාරයෙන් බාණ්ඩ හවුල් ව්‍යාපාරයෙන් ගන්නා ලද බාණ්ඩ තොගේ පිරිවැය. අන්න මේක තමයි උත්තරේ විදිහට ගන්න පුළුවන් පස්වෙනි එකට. හරිද? ඒතකොට 13ට උත්තරේ කියපු දේ අපිට ගන්න පුළුවන් පහ විදියට අන්න හවුල්කරු A ගේ ජංගම ගිණුම හර කරන ලද 3,50,000 නිවැරදි විස්තර කරන ප්‍රකාශනය තමයි ඔන්න ඔය පස්වෙනි ප්‍රකාශය. අනිත් ප්‍රකාශන පුතේ මොකක් හරි තැනක පොඩි අවුලක් තියෙනවා. හරිද වැඩි? හරි. එන්න ඊට පස්සේ 13ට 5 බලන්න 14 මොකක්ද කියන්නේ කියලා. 13ට 5 14 2024 දින ජීවන් සහ මధుරංග විසින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. එක් හවුල්කරු පිළිවෙලින් ලක්ෂ 5ක් සහ ලක්ෂ 3ක් දායක වන ලදී. හරි. හවුල් ගිවිසුමේ අඩංගු කොන්දේසි 5ක සඳහන් වේ කියලා. වසර අවසාන ප්‍රාග්ධන ශේ සඳහා පොලියෝයාට දීලා තියෙනවා. හරි 10%යි හවුල්කරු 10,000ක මාසිකට හිමිකම් ලබන උතේ ලාභ අනුපාතය දීලා සුද්ධ ලාභය දීලා ගැන් දීලා තියෙනවා. අපෙන් අහනවා 2021 3.31 දිනට අන්න හවුල් ව්‍යාපාරේ හිමිකම කීයද කියලා. ඒතර මේ 2021 3.31 දිනට හිමිකම හොයන්න කියනවා. ඉතින් මේ හිමිකම හැදෙන්නේ ප්‍රාග්ධන ගිණුමයි අනිත් එක්කෙනා ජංගම ගිණුමයි දෙකම එකතු වුණාමනේ හිමිකම හැදෙන්නේ ඔන්න ඔය දෙකේ එකතු වෙනකොට. ඉතින් මෙතන අපිට ප්‍රාග්ධන ගිණුම දීලා තියෙනවා මෙන්න මේ විදියට. ඒතර ප්‍රාග්ධන හිමිකම පුතේ ලක්ෂ 8යි. එකතු වෙන්න ඕන එකට ජංගම ගිණුමේ හිමිකම අන්න ජංගම ගිණුම මෙතන දීලා නෑ නම. එක්ක අපි ජංගම ගිණුම හදන්න ඕන. හරිද? ජංගම ගිණුම හදලා හරිද? ඒකෙන් හොයන්න ඕන කොච්චරක් එනවද කියලා හිමිකම. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන හොයාගන්න හරි ඒක අපිට හොයාගන්න පුළුවන් ඔතනින් කොච්චරක් එනවද කියලා හිමිකම. නැත්තම් යන්න පුළුවන් ඔයාට ජංගමින් හොයාගත්තේ නැත්තම් ඔයාට යන්න පුළුවන් අන්න ලාභ සමීකරණයෙන් උතන්ට ගිහිල්ලා. ඒතර ලාභ සමීකරණයෙන් යන්නේ කොහොමද? හරිද? සුද්ධ ලාභය හෝ අලාභය සමානයි අග ප්‍රාග්ධනය. ඉතින් අග ප්‍රාග්ධනය කියන්නේ මෙතන හිමිකමනේ. එයා x දන්නේ නැහැ. ඍණ මූල ප්‍රාග්ධනය ධන ගැනිලි. මතක තියාගන්න මේ ලාභ සමීකරණය කියන එක. සමීකරණ විතරක් නෙමෙයි. ඔයාට මේ මූල ප්‍රාග්ධනය අග ප්‍රාග්ධනය හොයන කියන ඕන තැනකට පුතේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන සුද්ධ ලාභය තියෙනවා 220ක්. මෙයා x දන්නේ නැහැ. මූල ප්‍රාග්ධනයේ ලක්ෂ 8යි. ඔය ලක්ෂ 8 කියන්නේ ප්‍රාග්ධන ගිණුම් විශේෂ විතරයි ආරම්භක දීලා තියෙන්නේ. අය ආරම්භ කරපු ව්‍යාපාරයක් නේ ජංගම ගිණුම් විශේෂ නැහැ. අන්න ගැන්ලි තියෙනවා කීයක්ද? 80ක් නේද? ගැන්ලි 80 නෙවෙයි ගැන්ලි 50ක් තියෙනවා. ගැන්ලි 50ක් තියෙනවා. හරිද? ඒතර උදේ මෙතන x ඍණ 850යි. මෙයා 220යි.
අන්න x සමානයි මෙයා මෙහෙට ගියා නම් 850 ධන 220 ඔක්කොම එනවා කීයද 1070ක්. එතකොට උදේ හරිනේ මුල 800යි මේ 850යි. එතකොට මෙයා හරිනේ එහා පැත්තට ගියා නම් අන්න 1070ක් එනවා. හිමිකම කොච්චරක්ද කියලා. හරිද? හරි. උතන පුතේ බලන්න උත්තරේ ඔයාට ওই විදිහට කීයක් ගන්න පුළුවන්ද කියලා. හරිද? හරි. 1070 වෙනවා. මේ 1020දී ඔව්. ගැලි 50යි. සුද්ධලා හිමිකම තියෙනවා 800යි මුල ප්‍රාර්ථනය. x එතකොට මෙහිට ගියා නම් 1070ක් එන්න ඕන. 1070 ඉන්නේ නැහැ නේද? තන මුල ප්‍රාර්ථනය තන ගැලි නේද? 1020 තියෙනවා 1070 හරි බලන්නකො. හරි ඊට පස්සේ තමයි එන උත්තරේ ඉන්නවා උත්තරයක් නැහැ නේද? හරි ඔක ජංගම වලම යමුද? බලන්නකො ජංගම ගිණුම හදලා ඒකේ උත්තරේ උත්තර වැඩි ගන්න. හරි. හරි. ඔතන බලන්න පුතේ. ඔයාට දීලා තියෙනවා ලාභය 220ක්. එතකොට ඉන්නවා කවුද? ජීවන් සහ මధుරංග දීලා දෙන්නා. තොර ප්‍රාග්ධන කුලියෙන් 110ක් නේ. මෙතන එනවා 50යි 30යි ප්‍රාග්ධන කුලිය. හවුල් වේතන එනවා 100ට 10 ගානේ මාසකට 120යි 120යි. හරි. තොර 120 ඒවා දෙකක් 10ක මාසික වැටුප හිමිකම් ලබයි කියනවා. එතකොට උදේ මේ එකතු වෙනවා 80යි මෙතන 240යි. මෙතන තියෙන්නේ 220යි. ඒකට 320ක් අඩු වුණා නම් 100ක අලාභ කොටස් එනවා. අලාභ කොටස් බෙදෙනවා 3ට 2 60යි 40යි. අලාභ කොටස් එනවා උත්තරේ බිඳුවයි. අලාභ කොටස් එනවා 60යි 40යි. තොර 170 ගියාම 170ට 110යි. 150ක් 40ක් ගියාම 110ක් එනවා. හරි. ඒතර මේ දෙන්නගේ උදේ එකතු 110ක් එනවා. ඔව්. එතකොට ළමයි මෙහෙම ගන්න. මෙතන ප්‍රාග්ධන ශේෂය ඉන්නේ 800යි. ජංගම ශේෂය තව ගැලීත් තියෙන විතරනේ. ගැලී යනවා පුතේ මෙයාගේ 20යි මෙයාගේ 30යි ගැලී. ගැලී දාන්න. එතකොට කීයද ඉන්නේ? මෙතන එනවා 170 80ක් ගියා නම් 90යි. 150න් 70ක් ගියා නම් 80. මෙතන එනවා 170ක්. ගන්න උදේ 970 ගන්න. හරි. අපි 17ට උත්තරය ඇහුවා හවුල් ව්‍යාපාරේ හිමිකම කියලා. අන්න හිමිකම විදියට ගන්න ඔයා මෙතන 970 ඊට උත්තරේ. උත්තරේ එනවා 3 ගන්නකො. 17ට උත්තරේ 3. ජංගම සහ ප්‍රාග්ධන තුල ගන්නකො. හරි 970යි. તો ජංගම ගිණුම් වල ශේෂය එන්නේ කීයද 15ට 90යි 80යි කියන උත්තර දෙකෙන් 15 වෙන උත්තරේ කීයද 1. හරිද? 1 ජංගම ගිණුමම ගන්නවා. හරිද? හරි. එන්න ඔයා ඊළඟට. හරි බලන්න ඊට පස්සේ ප්‍රශ්නාංක 16 සහ 17 16 සහ 17 නඩේ දෙන්න. හරි. ඊට පස්සේ කියනවා 2021 3:31 දිනේ අවසන් වර්ෂ සඳහා ජගත්ගේ ව්‍යාපාරයේ තුරුතුරු පහදක් වේ කියලා. ඔයාට ජගත්ගේ ව්‍යාපාරයේ තුරුතුරු දීලා පුතු.
මිලදී ගත් යන්ත්‍ර තුනක් තියෙනවා ABC කියලා. ඊට පස්සේ A යන්ත්‍රය ලක්ෂ 5යි B යන්ත්‍රය ලක්ෂ 8කට විකුණලා තියෙනවා. ජීවිත කාලය අවුරුදු 8යි. C යන්ත්‍රයේ වර්තමානයේ භාවිතා කරයි දෙතිමේ 2020 4යි එක දිනට ව්‍යාපාරයේ සතු වත්කම් තුනක තුරුතුරු තමයි ඔයාට මේ දීලා තියෙන්නේ. හරිද? හරිද? ඊට පස්සේ බලන්න මොනවද දීලා තියෙන්නේ කියලා. ඔයාට කියනවා 2021 3.31 දිනේ අවසන් වර්ෂය සඳහා යන්ත්‍ර විකිණීමේ ලාභය හෝ අලාභය ගණනය කරන්න. අපිට කියන පුතේ යන්ත්‍ර විකිණීමේ ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා. එහෙනම් අපි යන්ත්‍ර විකිණීමේ ලාභය හෝ අලාභය හොයාගන්න පුතේ කීයක්ද කියලා. ඒ පුතේ මාගාව තිබ්බා A සහ B කියලා යන්ත්‍ර දෙකක්. මේ යන්ත්‍ර දෙකම අපි මේ අවුරුද්දේ 10යි 1 සහ 9යි 30 කියන දවස් දෙකේ විකුණලා තියෙනවා. ඉතින් ඒ දෙක විකුණුවන ළමයි එකම ඉවත් කිරීමේ ගිණුමකට දාන්න ඕන. ඒ දෙන්නම එකම ඉවත් කිරීමේ ගිණුමකට දාන්න. මෙන්න අපි ගාව තියෙනවා යන්ත්‍ර ඉවත් ගිණුම. මෙන්න අපි ගාව තියෙනවා මොකක්ද? යන්ත්‍ර ඉවත් ගිණුම. හරිද? යන්ත්‍ර ඉවත් ගිණුම පුතේ. එතකොට මුලින්ම A කියන යන්ත්‍රය ඉවත් කරන්න ඒ ළමයි ලක්ෂ 12කට තමයි මේක අරගෙන තියෙන්නේ. ඒතර ඉවත් කිරීමේ ගිණුමට හර කරනවා A ලක්ෂ 12. ඒතර මේක අරගෙන තියෙන්නේ 2018 4යි 1 ඉවත් කරේ 2020 10යි 1. මිලදී ගත්ත දවස් නම් අවුරුදු දෙකමාරකට පස්සේ හරියට දින වැරදි නම් කියන්න 2018 2019 අවුරුදු දෙකමාරකට පස්සේ. එතකොට මේ 1200 අන්න ජීවිත කාලය අවුරුදු 8යි. එතකොට 1208 යදුවන අවුරුදු දෙකමාරක් 1208 ගොමුතේ 12ට 8 ඒවා 1යි 40ට 5යි 150 දෙකක් තියන්නේ 300යි 150 දෙකක් තියන්නේ 300යි භාගයක් කියන්නේ 75යි අන්න 375ක් වෙනවා ඒ සමුච්චිත ෂය 375යි. ඒතර ඒගේ විකුණුම් මිල වෙනවා 500කට වික්කා අන්න මුදල් කියලා මෙයාට දර කරනවා කීයද? 500ක්. මුදල් කියලා මෙයාට දර කරනවා කීයද අපි? 500ක්. හරි නේද? හරි. මොන උදේ ඒ අංකය අපි අයින් කරා. ඊට පස්සේ 2020 9යි තියෙන B අංකය රුපියල් ලක්ෂ 8කට විකුණලාදී පළදාය ජීවිත කාලය අවුරුදු 8ක් කියනවා. හරිද? C අංකය තාම භාවිතා කරනවායි කියනවා. එතකොට ඔතන පුතේ මේ B අංකයේ ඵලදාය ජීවිත කාලයේ වසර 10 දී 10ම ගන්න. අතන 8 කිව්වද නැත්නම් වැරදීමක් කියලා. හරි. එතකොට මෙන්න B එක්කෙනා අපි අයින් කරනවා පුතේ 10යි. එතකොට එයාගේ මෙයාගේ වගේම ෂය බලන්න ඕන. ගත්තේ කවදද? 2016 2016 ඉඳන් 2029යි 30 වෙනකන් අන්න 10න් බෙදලා තර අවුරුදු 4මාරක් 4යි මාස 9ක් අවුරුදු 4යි මාස 9ක් නේද ළමයි? තර අවුරුද්දකට 100යි 100 4ක් කියන්නේ 400යි මාස 9කට 75යි 475ද බලන්නේ. ඒක බලන්නකො හරිද කියලා පුතේ? එන්නේ අවුරුදු 4යි මාස 9ක්ද? අර මෙයාට හරිය නේද? 475යි. ඒතකොට B සමුච්චිත ෂය 475යි. එතකොට B එක්කෙනා අපි විකුණලා තියෙන්නේ 800කට අන්න වික්කම මට මුදල් ලැබෙනවා කීයක්ද? 800ක්. ඉතින් ඉවත් කිරීම කියන එක අලුත් දෙයක් නෙමෙයි. බොහොම සරල වැඩක්.
ඇයි ඉවත් කරද්දී උදේ මට මුදල් ලැබෙනවා මුදල් හර ඉවත් කිරීම ගිණුම බැර මේ පිරිවැය අයින් කරනවා මේ තින්න සමුච්චිත ෂය අයින් කරනවා. ඉතින් මේ ඔක්කොම යන්ත්‍ර නිසා මතක තියාගන්න වෙන වෙනම යන්ත්‍ර ගිණුම් වලට අපි දාන්නේ නැහැ. එකම යන්ත්‍ර ගිණුමක් ඇතුළට තමයි මේ ඔක්කොම ටික අපි දාන්නේ. ඒතර එකම යන්ත්‍ර ගිණුමක් ඇතුලේ දාලා අන්න ඔක්කොම ටික මොකද කරන්නේ? ඉවත් කරලා දානවා. දැන් බලන්න මේ දෙපැත්තෙන් මොන පැත්තද වැඩි ළමයි? මේ දෙපැත්තෙන් මොන පැත්තද වැඩි? හරද බැරද වැඩි? මොන පැත්තද වැඩි? අතන එනවා 2200ක්, මෙතන 800යි, 1600යි, 2000යි, 2150ක් කියනවා. හර වැඩි නේද? මෙතන 2200යි, අන්න 2200 මේ සෙට් එක ගියාම ලාභ කියලා කීයද යන්නේ? 50ක්ද යන්නේ? අලාභේ 50 නේද? ඒතකොට අලාභේ පුතේ 50ක් වෙනවා. අන්න 16ට උත්තරේ ඔයාට ගන්න පුළුවන් එහෙනම් කීයද? අලාභය කීයක් වෙනවද? 50ක් විදියට. 16ට උත්තරේ කීයද? 5. 16ට උත්තරේ 5 විදියට ගන්න පුළුවන්. හරි. අලාභය 50යි. එකම යන්ත්‍ර ගිණුමක් ඇතුළේ දාන්න. දැන් සමහර විට එකකින් ලාභයි එකකින් අලාභයි වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔක්කොම දාන්නේ එකම ගිණුමක් ඇතුළේ. සෙබෙන් ආනවා 2021 3.31 දිනක මූල්‍ය තත්ත්වයේ වාර්තාකృత ශේෂය කීයක්ද? දැන් අපි ගාව ඉතුරුනේ C විතරයි. C යන්ත්‍රය විතරයි අපි ගාව ඉතුරුනේ. අනිත් දෙන්නම අපි මොකද කරේ? අනිත් දෙන්නම උදේ අපි අයින් කරා. එතකොට අනිත් දෙන්නම අපි අයින් කරා නම් අන්න C එක්කෙනා විතරක් නම් අපි ගාව ඉතුරුනේ. ඒතර C එක්කෙනාට විතරයි ඔයා බලන්නේ. එතන මූල්‍ය තත්ත්වයේ පෙන්වන්නේ C එක්කෙනාගේ පිරිවැය අන්න කීයද? 2000යි. එයා විතරනේ අපි ගාව ඉන්නේ. ඒතර එයා අරන් තියෙන්නේ 2014 4යි. ඒතර 2014 4යි කීඳා 2000 මේ ගාන යන්නේ 2020නේ 2019 3.31ට මාස අවුරුදු කීයක් වෙනවද? 14 15 16 17 18 19 එතනටම අවුරුදු 5ක් වෙනවා. ඒතර මේ යන්නේ 6 වෙනි අවුරුද්ද. ඒ කියන්නේ මෙයා දැන්ට අවුරුදු 5ම භාවිතා කරලා ඉවරයි. කිරිවැය 2000යි, සමුච්චිත ෂය 2000යි, සුද්ධ අගය බිඳුවක් විදියට තමයි ඔයාට ඕක පෙන්වන්න වෙන්නේ. හරි. ඔයාට ඕක පෙන්වන්න වෙන්නේ ඔන්න ඔය විදියට. හේතුව මොකක්ද? ඔතන පුතේ මේ යන්ත්‍රය 100ට 100ක්ම ෂය කරලා ඉවර. අපෙන් අහනවා 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කොච්චරක්ද කියලා. ඒතකොට අහන්නේ සුද්ධගේ නෙමෙයි. ෂය නේද? අපෙන් අහනවා මේ අවුරුදු ෂය කීයක්ද? එතකොට බලන්න එතන මේ 2014 ගැන හරිය 14 15 16 17 18 19. එතකොට මේ අවුරුද්දට ෂය බිඳුවක් එන්නවන උත්තරේ විදියට. හරිද? මේ අවුරුද්දට ෂය පුතේ උත්තරේ කීයද? බිඳුවක් එන්නවන. උතන යා චුට්ටක් හදාගන්නකෝ යා. මෙන්න මෙතන පොඩ්ඩක් හදාගන්න වෙයි ගන්න. මෙතන උත්තරේ හදාගන්න. හේතුව පිරිවැය හරි සමුචිත ෂය හරි. උතර මේ අවුරුද්දේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආවු වාර්තා කළ යුතු ෂය ටිකනේ. මේ පිරිවැය හරි සමුචිත ෂය හරි. මෙතන අහන්නේ වාර්ෂික ෂය ළමයි චුට්ටක් පොඩි. වාර්ෂික ෂය හදාගන්න ඕනේ. වාර්ෂික ෂයනේ. හරි. එතකොට මේ වාර්ෂික ෂය කියන්නේ මේ අවුරුද්දේ භාවිතා කරපු වත්කම් වලට. මෙතන සුද්ධගේ නෙමෙයි. මෙතන අහන්නේ ෂය. එතකොට මේ අවුරුද්දේ භාවිතා කරපු වත්කම් දෙකක් තිබ්බනේ. A සහ B. එතකොට මේ අවුරුද්දේ මෙයා කොච්චරක්ද? අන්න. එතකොට අපි ගමු මේ 1200 8න් බෙදලා 2024යි 1 ඉඳන් 2020 10යි 1ට
අන්න මාස 6යි. එතකොට උදේ 1208න් ගෙදුවම 150යි. මෙතන 75යි. අනිත් එකේනම් 1000 බෙදනවා 10න් එයාගේ ඉන්නේ 2024යි එකේ ඉඳන් 2000 හරිද? ඒතර ඔක හදාගන්න දෙන්න මෙතන ඉල්ලන්නේ පිරිවැය 2000යි සමුච්චිත ෂය 2000යි. හරිද? අතන ශුද්ධාගේ නෙමෙයි ඉල්ලන්නේ ෂය වාර්ෂික ෂය. ඒතර උදේ අර අපි මේ A සහ B දෙන්න අයින් කරාට මේ අවුරුද්දේ එයා මාස 6ක් පාවිච්චි කරනවානේ. මෙයක් මාස 6ක් පාවිච්චි කරනවා මෙයක් මාස 6ක් පාවිච්චි කරනවා. ඒතොර 1208න් බෙදලා මෙන්න මේ අවුරුද්දේ මාස 6ට ෂය 75යි. 1000 10න් බෙදුවම 100යි. මේ අවුරුද්දේ මාස 6ට 50යි. 75යි 50යි යන 125යි. ඒතර උතේ ෂය එනවා කීයක්ද? 125ක් විදියට. හරිද? එතකොට මේ 17ට ගන්න පුළුවන් උත්තරය කීයද ඔයාට? අන්න 17ට පුතේ ගන්න පුළුවන් උත්තරය 5. ගන්න 17ට උත්තරය 5 විදියට. අර 17ට පුතේ උත්තරය කීයද? 5. 17ට උත්තරය 5. හරිද? එතන අහන්නේ මේ අවුරුද්දේ A සහ B පාවිච්චි කරානේ. A දෙකේ ෂය ටික තමයි උතන ෂය විදියට ගන්නවා. C නම් දෙය පොඩ්ඩක්වත් ෂය නැහැ. C ගේ සම්පූර්ණයෙන්ම ෂය කරලා ඉවර කර එයාගේ ෂය බිඳුවයි. අර දෙන්නගේ තමයි අන්න මාස 6 අපි ගන්නුනා වාර්ෂික ෂය විදියට. හරිද? හරි. එන්න පුතේ ඊළඟට. හරි. එතකොට 16ට උත්තරය ආව අපිට 50000 කාලාභයක් 16ට 5 17ට උත්තරය ආව කීයද 5 17ට 5 උත්තරේ පැහැදිලිද ඊට පස්සේ කියනවා සමාජික මුදල් ගෙනුම ක්‍රීඩා සමාජයක සමාජිකින් 100ක් ඉන්නවා එක්කෙනෙක්ගෙන් 200යි වාර්ෂිකව අවුරුද්දකට 200යි ඒක තමයි බලන්න ඕක මාසයකට දෙන්නත් පුළුවන් තින් වර්ෂයකට දෙන්නත් පුළුවන් සමාජිකයෝ 100යි වාර්ෂිකව 200යි 2020 4යි 1 සහ 2021 3යි 31 ඔයාට විස්තර දීලා තියෙනවා අපිට කියනවා වර්ෂය සඳහා සමාජික ගාස්තු ආදායමයි සමාජික ගාස්තු ලැබීම් පිළිවෙලින් කීයද ඉතින් හොඳම දේ ඔයා රූල් කරනවා මොකක්ද අන්න සමාජික මුදල් ගිණුම ඔයා රූල් කරන උදේ සමාජික මුදල් ගිණුම તો 2020 4යි 1 කියන්නේ මුල 2021 3යි 31 කියන්නේ අග දැන් පේපර් එක ගත්ත ගමන් අපි ඔන්න ඔය කොටස් ටික උදේ මාක් කර ගන්න වැදගත් සමාජික 100යි වාර්ෂිකව එක්කෙනෙක්ගෙන් 200යි තින මුල සහ අග ප්‍රශ්න අහන්නේ වාර්ෂික සමාජික ගාස්තු ආදායමයි සමාජික ගාස්තු ලැබීම සමාජික ගාස්තු ගෙවා නැති සමාජික මේ කියන්නේ හිඟ. එතන මුල හිඟ 10ක් ඉන්නවා. අන 10 200න් වැඩි කරා නම් 2000ක් වෙනවා ඊගේ. ඊට පස්සේ අග හිඟ ඉන්නවා 8ක් අන්න 1600ක් ඉන්නවා 8ඒව 200ක් 1600ක් ඉන්නවා පර්ගේ පස්සේ කලින් සමාජික ගාස්තු ගෙවා ඇති වසර මුල කලින් ගෙවපු 5යි ඊගේ ඉන්නවා 10යි ඊට පස්සේ වසර අග කලින් ගෙවපු 3ක් ඉන්නවා 203ක් 600යි මෙන්න මේ විදියට ශේෂෙන තොර එක්කෙනෙක්ගෙන් 200 ගානේ සමාජිකයෝ 100 දෙනෙක්ගෙන් අන්න වසරට අදාළ ගාන විදියට ආදායම් වියදම් මට 20000ක් ලැබෙන්න ඕන. තොර 22යි 22600යි 20600න් 2600ක් ගියා නම් අන්න උත්තරේ මුදලින් කීයද 20000යි. ඒතර අපි උත්තරේ අහන්නේ
සාමාජික ගාස්තු ආදායමත් කීයද? සාමාජික ගාස්තු ආදායම පුතේ එන්නේ 20000යි. මුදලින් සාමාජික ගාස්තු ලැබීමෙන් මට 20000යි. ඒතර නිවැරදි පිළිතුර ගන්න පුළුවන් කීයද? 5 විදියට. හරිද? ඉතින් ගොඩක් ඒවා උත්තරම ලේසියෙන් ඔයාට හදලා පෙන්නන්න පුළුවන්. පැහැදිලි වෙන්නේ. නිකම් උත්තරේ ගන්න පුළුවන් සාමාජික ගාස්තු ආදායම ඔයාට හොයාගන්න ඔය විදියට. හරිද වැඩි? හරි. එහෙනම් ඔන්න මේකෙන් 18ට පුතේ 5 උත්තරේ. 18ට 5. හරි. දැන් ඔයා හදපු පෙර වැඩ ඇති. ඒවත් එක්ක බලන්න මොනවාද වෙනස්කම් තියෙනවා. වෙනස්කම් ටික හදා ගන්නවා. ඊට පස්සේ කියනවා ව්‍යාපාරයේ විසින් කොටස්කරුවන්ට ගෙවූ ලාභාංශ ලක්ෂ 10යි. මෙම ගනුදෙනුවෙන් සමාගමේ වත්කම් සහ ප්‍රාර්ථනය සඳහා වන බලපෑම කොච්චරක්ද කියලා තමයි පුතේ අපෙන් අහන්නේ. එතකොට මගේ වත්කම් තියෙනවා. හිතන්නකෝ මේ සමීකරණයක් කියලා. දැන් මේවා සමාගම් පැත්තෙන් හිතන්න ඕනේ නැහැ. ඔයා හිතන සමීකරණ පැත්තෙන් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරිද? ඉතින් දැන් ඔයා සමහරට ගොඩක් ලොකුවට හිතාගෙන යනවා. මේ ගොඩාක් දේවල් පුතේ සමීකරණ පැත්තෙන් ගන්න පුළුවන්. ඒතර වත්කම් සමානයි හිමිකම් ධන වගකීමනේ. ඒතර වත්කම කීයද මගේ? අන්න ලක්ෂයක ලාභාංශ ගෙවනවානේ. මේ ලාභාංශ ගෙවූ කියන්නේ පුතේ මුදල්. අන්න මුදල් කියන වත්කම අඩු වෙනවා 1000ක් ලක්ෂ 10ක් හිමිකම ඇයි ලාභාංශ ගෙවනවාය කියන්නේ පුතේ මගේ වියදමක් හිමිකම අඩු වෙනවා ලක්ෂ 10කින්. එහෙනම් පුතේ මගේ වත්කම අඩු වෙලා අන්න ප්‍රාග්ධනය අඩු වෙනවා. උත්තරේ කීයද? 3. පැහැදිලිද? ඉතින් ඕවා ඔය ගොඩාක් ප්‍රශ්න මතක තියාගන්න මේ සමීකරණ පැත්තෙන් හිතලා වාර ලේසියෙන් ගන්න පුළුවන් ළමයි. දැන් අපේ ළමයි සමහරලාට ඕවා මේ සමාගම් පැත්තෙන් හිතන්න යනවා. ඉතින් සමාගම් පැත්තෙන්ම හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ගොඩක් දේවල් සමීකරණ පැත්තෙන් හිතලා ඔයාලට පට්ට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. ඒක 19ට උත්තරේ කීයද? 19ට 3. අර හතරක් හරිනේ කියමු. හතර මොකද්ද දාන්නේ? හතරක් හරිනේ. ඔය හතරක් එතන පොඩි මිස්ටේක් එකක් කළා. හතර ගන්නත් පුළුවන්. දෙකේම අඩුවේ තියෙන්නේ නේ. තමයි උතන මේ පොඩි වෙනස්කමක් තිබිලා මම ඒක හැදෙව්වා මේ ගෲප් එකට දැම්මා. හරි. එතනින් ඔයාලට උත්තර ගන්න පුළුවන්. ඔයා ගෲප් එකේ ඇටි කියලා හිතනවා. එතකොට ගෲප් එකේ නැත්තම් අපි ගෝලෙට කියලා පොඩ්ඩක් ඔයා මේ ඇඩ් කරගන්න. ඔය පේපරේ වෙනස්කමක් තිබ්බොත් ඒක උතේ කොලියක ලියලා ඔයාට ගෲප් එකට දාන්න ඕනේ. හරි. සමාගමේ ප්‍රකාශිත වාර්ෂික වාර්තාවෙන් උපුටා ගන්න තොරතුරු පුතේ දීලා තියෙනවා. ප්‍රකාශිත ප්‍රාර්ථනය, රඳවාගත් ලාභය, පොදු සංචිතය, ඊපස්සේ වගකීම දීලා ලාභාංශ ගෙවීම දීලා තියෙනවා. ඊට පස්සේ ආදායම දීලා තියෙනවා 2400යි කියලා. අන්න අපෙන් අහනවා වර්ෂය සඳහා ලාභය කොච්චරක්ද කියලා. තමයි ලාභය ගන්න පේන්නේ. ලාභය හොයන්න ඉතින් හොඳම තැන තමයි මෙන්න මෙයා. මේ රඳවාගත් ලාභ ගිණුම. හරිද? රඳවාගත් ලාභ ගිණුම තමයි හොඳම තැන. ඒ හේතුව අපි වසරේ ලාභය ගෙනත් දාන්නේ මෙයාටනේ. හරිද? වසරේ ලාභය ගෙනත් දාන්නේ උදේ ඔන්න ඔය කියන රඳවාගත් ලාභය. රඳවාගත් ලාභය ඇතුලේ වෙච්ච වෙනස්කම් තමයි අපිට උතනින් ගන්න තියෙන්නේ කීයක්ද කියලා. හරිද? හරි. එහෙමනම් උදේ ඔයා ඉන්නකෝ මේ ගානට තියෙන රඳවාගත් මේ වසරේ ලාභය හොයන්න ලේසිම තැන තමයි අන්න රඳවාගත් ලාභ ගිණුමක් හදලා එයාගෙන් උත්තරය ගන්න එක. හරිද? ඔය ටික එක හදන්න පුළුවන්. මම බෝඩ් එකේ හදන්න ඉන්නකෝ. හරි.
හරි. ඉතින් මට දීලා තියෙනවා රඳවාගත් ලාභයේ ශේෂ. මේ තියෙන්නේ රඳවාගත් ලාභ ගිණුම. ඊගේ උතේ දීලා තිනවා 2020 3.31 39.450ක් විදියට. ප්‍රපගේ ශේෂය දීලා තියෙනවා 49050ක් විදියට. ඊගේ පගේ. ඊට පස්සේ පුතේ ලාභාංශ ගෙවීම 1050ක් මෙතනට හර කරනවා. ගෙව් ලාභාංශ ගෙවන්න මගේ ලාභය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඊට පස්සේ පුතේ පොදු සංචිතය තියෙනවා. ඉතින් පොදු සංචිතයේ වැඩිවීමක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් පොදු සංචිතය වැඩි වෙන්න හේතුව අන්න අපේ රඳවාගත් ලාභයෙන් මාරු කිරීමක්. මේ 17400 තියෙන එක වසර අග වෙනකොට අන්න 18000ක් වෙලා තියෙනවා. ශේෂය පගේ ඊගේ. එතකොට මෙයා 1810යි මෙයා 1810යි මෙයා 600ක් එනවා ලාභ. එතකොට මෙතනට බැර වෙනවයි කියන්නේ අන්න මෙතනට හර වෙනවා පොදු සංචිත කියලා. හරිද? හරි මුලලා මේ පොදු සංචිතයේ වැඩිවීමක් වෙලා තියෙන අනිවාර්ය රඳවාගත් ලාභයෙන් මාරු කරලා තියෙනවා. ඉතින් මං ගාන දුන්නා උතන මේ කිසිම සංචිතයක් ප්‍රාග්ධන්ත කරලා නැහැ කියලා ප්‍රකාශ ප්‍රාග්ධනයේ වැඩි වෙලා තිබ්බ කොටස් ඉක්ුත් කිරීමක් නිසා. හරිද? හරි. එතකොට මේක බැලන්ස් කරා නම් බිංදුවයි 10 බිංදුව එකක් ඉතුරුයි මෙයා 7යි 47700යි බිංදුවයි 5යි 3 මෙයා 2යි 10 බිංදුව එකක් ඉතුරුයි 7යි මෙයා එනවා 8යි. වසරේ ලාභය එනවා කීයද? 8250. ඒතර උදේ 20ට උත්තරේ ගන්න පුළුවන්. වර්ෂය සඳහා ලාභය 8250 එන්නේ 4. ඔන්න 20ට උත්තරය 8250. ඒතර මේ අපේ වසරේ ලාභය ඇහුවෝ. ඉතින් මේවා සම්බන්ධයි මුදල් ප්‍රවාහත් එක්ක. ඔයාලට මතක ඇති මුදල් ප්‍රවාහ ගානේ තියෙනවා මේ වසරේ ලාභය හොයලා තමයි ආදායම් ප්‍රකාශ දාන්නේ. එතනින් උදේ මට හොයාගන්න පුළුවන් අන්න බදු පෙර ලාභය. ඉතින් සමහර ගණන් වලට එහෙමත් දෙනවා. බදු පෙර ලාභය යන්න වසරේ ලාභය වෙලා ඉතින් උඩට ගියාම අර බදු පෙර ලාභය නිකම් හොයාගන්න පුළුවන්. පැහැදිලි වැඩේ. හරි. ඔන්න ප්‍රශ්නාංක 20 වෙනකම් අපි හදුවා. ඒ 21ට අහනවා හිමිකමේ වැඩිවීම. අන්න 21ට අහන උදේ හිමිකමේ වැඩිවීම. දැන් මේ හිමිකම කියන්නේ මොනවාද? හිමිකම කියන්නේ අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනයයි සංචිතයි කියන ඔක්කොම ටිකේ එකතුව. ඉතින් මොකද මේ හිමිකමේ වැඩිවීම කිව්වම අපිට පුළුවන් නේ මුල හිමිකමයි අග හිමිකමයි අතර වෙනස ලේසියෙන්ම ගන්න. අන්න ඔයාලට ගන්න පුළුවන් මුල හිමිකම. මෙතන ගන්න පුළුවන් අග හිමිකම. උතර මුල තියනවා කීයද? දෙක ආන කරන්න. මෙයා අග. ඔය කියන විදිහම ගන්න. මෙයා මුල. මෙයා එනවා ලක්ෂ 6යි. මෙයා 4,50,000 ඉඳන්නේ. සරදවාගත් ලාභය 46050යි. මෙයා 39450යි. පොදු දෙනවා පුතේ 18000ක් මෙයා තියෙනවා 17400. අනිකුතු ගත්තා බිංදුවයි 5යි 8යි 16යි 6 එකක් ඉතුරුයි 10 බිංදුවක් ඉතුරුයි 5යි 506යි 850. බිංදුවයි 5යි බිංදුවයි 14න් 4 එකක් ඉතුරුයි 5යි 6යි 6යි. එතකොට මේ දෙන්න අතර වෙනස අන්න බලන්න කීයක් වෙනවද? 10න් 8ක් ගියාම 2යි 13න් 6ක් ගියාම 7යි 5යි 1,57,200ක්ද එන්නේ බලමු. හිමිකමේ වැඩිවීම
තර මුල සහ අග හිමිකම් දෙක අරගෙන ඒ දෙන්න අතර වෙනස ගත්තනම් අන්න ඔයාට උත්තරේ ගන්න පුළුවන් උදේ. තර 21ට උත්තරය බලන්න තියෙනවා කීයද? 3 විදියට නේද? 21ට බලන්න උදේ උත්තරය 3 නේද කියලා. හරිද? එතකොට ඔයාලට මාක් කරගන්න පුළුවන් මෙතන 20ට ආවේ 4 20ට උදේ 4 8250යි 20ට 4 21ට වර්ෂයේ හිමිකමේ වැඩිවීම 3 1,57,200යි 1,57,200යි හරිද අනිත් දවසට අපි අහනවා 22 මුළුවත්කම් වල වටිනාකම කිරුවිද මම කියවනේ තරමට මේක බොහොම ලේසියෙන් අපිට සමීකරණ වලින් යන්න පුළුවන් මේ ගොඩක් තැනට මේ සමීකරණ පාවිච්චි කරන්න පුළුවන් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම එතකොට මගේ වත්කම කීයද දැන් වත්කම දන්නේ නෑ මම x හිමිකම කීයද අන්න අග හිමිකම ඔයා හොයාගත්තා 664යි 50ක් කියලා අර ඔය 664යි 50 පුතේ දැන් මේ මෙන්න මේ ටිකේ එකතුව මෙන්න මේ තුනේ එකතුව තමයි 664යි 50 කියන්නේ. ඒතර 2021 331 බලන්න වර්ෂය සඳහා උතන පුතේ මේ වගකීම දීලා ඇති මේටි මෙන්න වගකීම දෙනවා 225යි අන්න වත්කම් සමානයි හිමිකම් ධන වගේ බිඳුවයි පහයි බිඳුවයි මෙයා එනවා එතකොට 9යි 8යි 889යි 50ක් එනවා මෙන්න පහ තමයි උත්තරේ විදිහට ගන්න පුළුවන් 22ට උත්තරය 5 889යි 50 දැන් බලන්න මේ සමීකරණ කියන එකෙන් කොච්චර මම වැඩ ගන්නවද කියලා. ලාභ සමීකරණය කියන එකෙන් සාසා සමීකරණ පුතේ පේපර් එකේ ලොකු වැඩක් ගන්න පුළුවන් ඔයා හිතනවට වඩා. හරි. ඔයා හිතනට උත්තර ප්‍රමාණයක් ඔන්න උතනින් ඔයාට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වෙන්න ඕන හැමතිස්සෙම සමාගම් පැත්තෙන්ම හිතන එක නෙමෙයි. ඔයාට ලේසි පැත්තෙන් උත්තරේ ගන්න. හරිද? ඔයාට ලේසි පැත්තෙන් උත්තරේ ගන්න. ඒතර වැඩි බොහෝම සරලයි. හරිද? ඔය ඉතින් ගොඩාක් ලොකුවට ගිනුම් ගහගෙන කරන්න ඕන දේවලුත් නෙමෙයි. ක්‍රමය දන්නවනම් වත්කම් ඇහුවම පුතේ. ඉතින් වත්කම් කියන්නේ හිමිකම් දන වගකීම්. හිමිකමේ වැඩිවීම කියන්නේ මුල සහ අග හිමිකම අතර වෙනස. හිමිකම කියන්නේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනයයි සංචිතයි කියන ඔක්කොගෙම එකතුව වෙන්න ඕන. වර්ෂදා ලාභය හදවාගත් ලාභයෙන් ගන්න පුළුවන්. මේ විභාගෙදී සමාගම් වලින් ඔය වගේ ඔයාට ප්‍රශ්න දෙක තුනක් උතන අහනවම තමයි. හරිද? හරිද? ඔන්න ඒකත් හරි. ඊට පස්සේ එනවා 23 ප්‍රසාද කොටස් නිකුත් කිරීමක් නිසා මූල තත්ත්ව ප්‍රකාශනයට සිදුවන බලපෑම කුමක්ද? මේ ප්‍රසාද කොටස් නිකුත් කිරීමක් නිසා අපේ මූල තත්ත්වයට වෙන්න පුළුවන් බලපෑම. ඉතින් ප්‍රසාද කොටස් නිකුත් කරනකොට ප්‍රකාශ කළ ප්‍රාග්ධනය වැඩි වෙලා සංචිත අඩු වෙනවා. ඉතින් මේ දෙන්නම වැටෙන්නේ හිමිකමට. බලන්නකෝ. අන්න මම ඉතින් පාඩම කරද්දිත් ඔයාලට කිව්වා මේ ප්‍රසාද කොටස් නිකුත් කරනකොට හිමිකම වැඩි වී හිමිකම අඩු වේ. සමීකරණ පැත්තෙන් හිතුවොත් එතකොට මේ හිමිකම වැඩි වෙලා හිමිකම අඩු වෙනවා නම් හිමිකම සහ වත්කම දෙකෙහිම අන්න කිසිදු වෙනසක් සිදු නොවේ. ඇයි? හිමිකම වැඩි වෙලා හිමිකම අඩු වෙනවා කියනකොට ඒකෙන් කිසිදු බලපෑමක් අපේ ගිණුම් කරන සමීකරණ වලට නැත්නම් මූල තත්ත්ව ප්‍රකාශක පුතේ සිද්ධ කරන්න බෑ. අර අපේ සමීකරණ කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ කියන්නේ මූල තත්ත්වයට බලපෑමක් වෙන්නේ නැහැ කියන එකම තමයි. අර 23ට 5 පුතේ. අත් කොරියා ගන්න 23ට 5. 23ට 5 පුතේ. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ දෙනවා 24
2020 3.31 අවසන් වාර්ෂික 10 සීමිත සමාගමක ප්‍රකාශ ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 20ක් සහ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය 3000යි ළමයි. මෙයා විතර ගන්න කොටස් කියලා උන්ද. නෑ නිකුත් කළ ප්‍රාග්ධනය රුපියල් එතන මුතේ ගන්න මේක. 10න් බිතුව කොටස් කියලා ගන්නකො. කොටස් 2000. අර කොටස් 2000 එහෙම ගන්න. එතකොට හරි 2020 3.31 දින අවසන් වර්ෂයේ ප්‍රසාද කොටස් කිරීම සහ හිමිකම් නිකුත්වලා තොරතුරු දීලා පුතේ. රුපියල් කියලා ගත්ත උත්තරය ආව තියෙන. රුපියල් කියලා උත්තරය නෝද? ඒක රුපියල් කියලා ගත්තොත් රුපියල් කියලා ගත්තොත් උත්තරය නම් එනවාද? එතන පුතේ මෙතන මේ ලක්ෂ 20 බෙදන්න ඔයා 2000න්. ඒතර කොටස් එන්නේ 1000යි. හරි. කොටස් 1000යි. කියන්නේ දැනට අපි නිකුත් කරලා තියෙන කොටස් ගාන පුතේ කීය දෙන්නේ? කොටස් 1000ක් තමයි අපිට ඉන්නේ. හරි. 24 පුතේ උඩ අපි ඒ කියන්නේ කොටස් එක මිල 2000 කියලා ගත්තොත් අවුලක් නැහැ නේද? උත්තර එනවද? හරි. එහෙනම් මම දුමාරගෙන. හරි. හරි. එන්නකො ඔයා. කොටස් ගාන පුතේ 1000යි කියන. හරි. ඊට පස්සේ සෑම කොටස් පහකටම එකක් වනසේ 800 බැගින් ප්‍රසාද කොටස් නිකුතුවක් කරා. ඉතින් ප්‍රසාද කොටස් නිකුතුවක් කරා කියලා පුතේ හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. ඒතොර 1000 අන්න 5න් බෙදලා එකෙන් වැඩි කරා නම් ඔයාට එනවා ප්‍රසාද කොටස්. මේන්නේ ප්‍රසාද කොටස් 200යි. කොටසක මිල 800න් වැඩි කරාම අන්න ඔයාට එනවා කීයද? 1,60,000. පාට එකයි. හරි. ඊළඟ උදේ සෑම කොටස් 4කටම කොටසක් වන පරිදි රුපියල් 900 වටිනාකම් හිමිකම් නිකුතුවක් කරලා තියෙනවා. ඒතර උදේ කලින් 1000යි දැන් 200යි අන්න එකතු ඔක්කොම 1200යි. 4කටම එකක් නේ. 4 වැඩි කිරීම 1 සමානයි අන්න 300. 300 වැඩි කරනවා 900න් එතකොට එනවා 27යි 2,70,000. අපි කරන නිකුත් කළ කොටස් ප්‍රාග්ධන ත්‍රිපුතේ 1000යි අතන 200යි මෙතන 300යි ඔක්කොම එනවා කීයද? 1500ක්. හරිද? එතකොට උදේ 1500ක් එනවා. ඊට පස්සේ වටිනාකම අහනවා. මේ කොටස් 10 ලක්ෂ 20යි මේ කොටස් 200 1,60,000යි මේ කොටස් 300 අන්න කීයද? 2,70,000යි එකතුව එනවා කීයද? 13න් 3 එකක් ඉතුරුයි 4යි 2,24,30,000ක් එමු. බලන්න උදේ උත්තරේ ඔයාට මෙන්න මෙයා යන්නේ. නිකුත් කළ කොටස් ගන්න 1,500යි ප්‍රකාශ ප්‍රාග්ධනයේ කීයද? 24,30,000 විතර. මෙන්න මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරිද? එතකොට මේ තියෙන්නේ සාමාන්‍ය කොටස් මේ තියෙන්නේ ප්‍රසාද කොටස් මේ තියෙන්නේ හිමිකම් කොටස්. හරිද? තියෙනවද? ඔයාට විභාග පොස්ට් පේපර් එකේ උතේ එතනම හදන්න පුළුවන් ඕවා මහා ලොකු දේවල් නෙමෙයි. ඒතර බලන මිනිස්සයා දන්නවා ඔයා කොහොමද උත්තර ගත්තේ කියලා. ඉතින් ඔය වගේ පේපර් එකේ ඉඳ තියෙන්නේ. ඉතින් ඔය මම පේපර් එකේ හදනවා නේද?
දැන් මම උතුණාට කලින් හැමදාම හදලා පෙන්නන්නේ ඔයාට හදන්න ක්‍රමයේ ඉගෙන ගන්න. හරිද? එතකොට ඔක්කොම බෝඩ් එකේ හදන්න පුළුවන්. හරිද? ඔයා මේ පේපර් එකේ මාක් කරන්න ඕනේ මොනවාද? හරිද? උත්තර ගන්නෙ කොහොමද? ඒ ඔක්කොම ඕක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන විභාගෙදී ඔයාට ඔය විදිහට පුතේ ඔය හිස්තැන් වල ගන්නට වැඩේ කරලා බොහොම ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. හැබැයි ක්‍රමය දැනින්නද පුතේ ඕම හදනවා කියන්නේ. ඒතර බලන මිනිස්සු දන්නවා එක පැත්තකින් ඔයා වැඩේ කරලා අනිත් පැත්තෙන් ඔයාගේ පොඩි හරි දෝෂයක් තිබ්බොත් එයා දන්නවා එතන පොඩි අවුලක් තමයි වෙලා තියෙන්නේ. ඔක්කොම කටුවැර ටික පුතේ ඔයා යාට යවලා තියෙන්නේ. හරිද? එන පුතේ නම් කී උත්තරේ 4. අන්න 24ට උත්තරය 4 විදියට ඔයාට ගන්න පුළුවන්. 24ට උත්තරේ කීයද? 4. හරිද? හරි. මොකද අපි ප්‍රශ්න 24ක් ඉවරයි කියනකොට ඉතින් ඔයා බලන්න කීයක්ද කියලා ඔයාට ලකුණු ටික ආවේ. හරිද? ඉතින් මම වාට කියලා පුතේ හැමදාම ෆස්ට් පේපර් එක කරාට පස්සේ දල වශයෙන් බලන්න ඔයාට ලකුණු කීයක් සෙට් වෙනවද කියලා. හරිද? ඔය වගේ පේපරේ අඩුම තරමේ 35න් උඩ දාගන්න පුළුවන් නම් වැඩේ උඩ 35යි 40 අතර. හතරක් දැනට වැරදිනේ. හොඳයි බලමු. ඊළඟ පුතේ. සෙල්ලම් බඩු සාධන ව්‍යාපාරික විස්තර දීලා පුතේ. ඒතර එකක විකුණුම් මිල විචල්්‍ය පිරිවැය අන්න දැක්ක ගමන් පුතේ මේක ආන්තික පිරිවැයනේ. මේක දැක්ක ගමන් ආන්තික පිරිවැය කියලා තේරෙන්න ඕන මට. විකුණුම් මිල විචල්්‍ය ස්ථාර මුළු ආදායම් දීලා. සෙල්ලම්කාර නිෂ්පාදනයේ නිෂ්පාදන මට්ටම සහ ආරක්ෂණ ආන්තිකයේ ඒකක සංඛ්‍යාව තමයි පුතේ අහන්නේ. ඒතර නිෂ්පාදන මට්ටමයි ආරක්ෂණ ආන්තිකයේ තමයි මගෙන් අහන්නේ. ඒතර නිෂ්පාදන මට්ටම අන්න අපෙන් අහනවා ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය. ඒතර ස්ථාවර පිරිවැය මේ යන්නේ ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය ස්ථාවර පිරිවැය ලක්ෂ 800 බෙදනවා ඒකක දායකය 800. හරි ඒකක දායකය 800න් බෙදන්න. බිඳුව කියපුණා 80ට 1යි අන්න උත්තරේ කියද 1.5යි ලක්ෂයක් කියලා. ලක්ෂයක් තමයි මොකක්ද උත්තරේ ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය උදේ. ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය වලට කීයක් වෙනවද? ලක්ෂයක් කියලා. ඊපස්සේ යනවා ආරක්ෂණාන්තිකය. ඉතින් ආරක්ෂණාන්තිකය කියන්නේ අපේක්ෂිත විකුණුම් සහ සමච්ඡේද විකුණුම් අතර වෙනස. මෙන්න ආරක්ෂිත ආන්තිකය සමානයි අපේක්ෂිත විකුණුම් ඍණ සමච්ඡේද විකුණුම් ඒකක අපේක්ෂිත විකුණුම් ඒකක. දැන් සමච්ඡේද විකුණුම් ඒකක නම් ලක්ෂය කියලා ගත්තා ඔය. කො අපේක්ෂිත විකුණුම් ඒකක. අන්න උදේ අපේක්ෂිත ගාන ගන්න පුළුවන් ඔයාට බොහොම සරලින්. මෙන්න උදේ තියෙනවා හරිද ලක්ෂ 3000ක විකුණුම් ඒක බෙදනවා එකක විකුණුම් මිල 200න් 2000යි. බිංදු 3ක් තියෙනවා කැපෙන්න මේ තුන කැපුණම 30ට දෙකේ ඒවා 15යි 1,50,000ක් එනවා අපේක්ෂිත විකුණුම්. අන්න කීයක් එනවද? 50,000ක් එනවා පුතේ උත්තරේ ආරක්ෂණාන්තිකයේ එකක සංඛ්‍යාව. උත්තර උත්තරේ 3 ගන්න EPF කීයද ලක්ෂයයි ආරක්ෂණාන්තිකයේ කීයද ඒකක 50,000යි. උත්තරය 3 පැහැදිලිද? ඔය ප්‍රශ්න දැක්ක ගමන් මට තේරෙනවා මේක මොන පාඩමද? එකක විකුණුම් මිල විචල්්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය කියන පුතේ අනිවාර්යෙන් ආන්තික පිරිවැයකට නැත්නම් පිරිවැයලා පරිමා විශ්ලේෂණය. තොර ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය හොයන්නේ ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක දායකයෙන්. හරි ස්ථාවර පිරිවැය ඒකක දායකයෙන් බෙදුවම සමච්ඡේදන ඒකක වෙනවා DP. ඊපස්සේ ආරක්ෂණාන්තිකය කියන්නේ අපේක්ෂිත විකුණුම් ඒකක රින සමච්ඡේද විකුණුම් ඒකක. අපේක්ෂිත විකුණුම් ගන්න පුළුවන් ආදායම එකක විකුණුම් මිලෙන් බෙදුවනම් 1,50,000යි
සමච්ඡේදන ලක්ෂයයි අන්න 50000 කියන. හරි. 25ට 3